කොහොමද කමන්නේ අපි අද එහෙනම් මෙතන ඉඳලා පටන් අරන් යමු. එහෙම අද අපි ගැටලුවක් උනේ නෑ. ඔව් පාස් පාස්කෝඩ් එක දුන්න ගමන් ලොග් වෙනවා ගැටලුවක් වෙන්නේ නැහැ ඒක. අනිත් එක මම ඔයගොල්ලන්ට එවලා තියෙනවා නම් මුදල් ගෙවපු අයට ලින්ක් මේ නම්බර් එකක්. ඒ නම්බර් එකෙන් ඔයාලා රීඩින් කරගන්න. ඔය චන්දිම ඔයාලගේ සිග්නල් මදි කීප එක පැහැදිලි වුණේ නැහැ. ඒක සර් දැන් පාස්කෝඩ් එක ඉල්ලපුවම දීපු ගමන් කනෙක්ට් වුණා. කනෙක්ට් වුණා. ඔව්. මතුනේ නෑ. නෑ හරි. හරි එහෙනම් අපි වැඩේ පටන් අරන් යමු. අද අපි කතා කරන්නේ කම්පියුටර් වෛරසස් ගැන. වෛරසස් කියලා පොදුවේ හැඳින්වුවාට මේවට කියන වෙනම නමක් තියෙනවා. කෙසේ වෙතත් වෛරසස් හෝ වෙන ඕනෑම නමකින් හඳුන්වා දුන්නට මේ සියලුම දේවල් වලින් සිද්ධ වෙන්නේ පරිගණකයට හානි. එතකොට පරිගණකයට හානි විය හැකි ක්‍රම යටතේ තමයි අපි වෛරසස් වර්ම්ස් විවිධාකාර දේවල් ගැන කතා කරන්නේ. එතකොට පරිගණකයට හානි විය හැකි ක්‍රමත් දෙකයි තියෙන්නේ. දැන් කම්පියුටර් එකක් සමන්විත වෙන්නේ දෘඩාංග සහ මෘදුකාංග වලින් නම් හානි වෙන්නත් ඕන ওই જાති දෙකටම තමයි. එක්ක දෘඩාංග වලට එක්ක මෘදුකාංග වලට. එතකොට මේ හානි විය හැකි ක්‍රම අපි සාකච්ඡා කරන්නේ මොකටද? විභාගයට ලියන්න පමණක් නෙමෙයි අපිට අවශ්‍ය වෙනවා අපේ සාමාන්‍ය ජීවිතයේදී පරිගණක පරිහරණය කරනකොට මේ හානි විය හැකි ක්‍රම දැන ගැනීමෙන් යම් හානියකදී අපිට ඊට පිළිතුරු සපයන්න පුළුවන් වෙනවා. අන්න ඒ දැනුම ලබා ගන්න තමයි අපි කම්පියුටර්ස් වලට හානි විය හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කරන්නේ. අපි බලමු කම්පියුටර්ස් වලට හානි විය හැකි ක්‍රම මොනවද කියලා. ඔව් දෘඩාංගමය වශයෙන් තමයි පළවෙනි හානිය සිද්ධ වෙන්නේ. පළවෙනි හානිය කියන්නේ අපි පළවෙනියටම සාකච්ඡා කරන්නේ දෘඩාංගමය වශයෙන් සිද්ධ වෙන හානිය. ඇත්තටම කියනවා නම් දෘඩාංගමය වශයෙන් සිද්ධ වෙන හානියේ ප්‍රධානතම බලපෑමට ලක් වෙන්නේ අපේ කම්පියුටර් එකේ hard disk එක. විදුලි බල සැපයුම උච්චාවචනය වීම නිසා වෙලාවකට අපේ ගෙවල් වල ඔෆිස් වල විදුලි බලය ටිකක් අඩු වෙලා නැවත වැඩි වෙනවා. අඩු මට්ටමකට ගිහිල්ලා නැවත වැඩි වෙනවා. මෙන්න මේ අඩු වැඩි වීම නිසා බොහෝ විට ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වලට හානි වෙන්න පුළුවන්. නමුත් අපේ කම්පියුටර් එක ඇතුලේ තියෙන පවර් යුනිට් එක මගින් සාමාන්‍ය විදුලිය වෝල්ට් 5 වගේ කුඩා මට්ටමකට අඩු කරලා දෙන නිසා අපේ AC විදුලියේ සිද්ධ වෙන එහෙම නැත්නම් අපේ ඔෆිස් වල සාමාන්‍ය බාහිර පරිපතේ සිද්ධ වෙන විදුලියේ උච්චාවචනය අපේ පරිගණකයේ තියෙන මදර් බෝඩ් එකට සහ අදාළ අනිකුත් ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් වලට ලොකුවට බලපාන්නේ නැහැ. නමුත් මේ අඩු වැඩි වීමේදී තප්පරයකට වගේ විදුලිය විසන්ධි වෙන තත්ත්වයටම ආවොත් එහෙම අන්න එතනදී හානියක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මදර් බෝඩ් එකටම නෙමෙයි hard disk එකට. බොහෝ විට මදර් බෝඩ් එකක් ආරක්ෂා වෙනවා. ඒක සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික පරිපතයක් නිසා. නමුත් අපේ hard disk එක යම් කිසි විදිහක හානියකට ලක් වෙනවා. එහෙම හානියකට ලක් වෙන්නේ hard disk එකේ තිබෙන ඇතුළත තිබෙන දෘඩ තැටිය දෘඩ තැටිය එහෙම නැත්නම් hard disk එක විනාඩියකට වට 750ක විතර වේගයෙන් කැරකෙමින් තමයි තියෙන්නේ. එතකොට මේ කැරකෙමින් තියෙන දෘඩ තැටියේ මතු පිටට ඊ타මත්ම ආසන්නව ඒ දත්ත කියවෙමින් පවතිනවා හෙඩ් එක කියන එක. හෙඩ් එක කියන උපාංගය. මේ හෙඩ් එක කියන උපාංගය මේ විදිහට මතු පිටින්
ආසන්නව කරකැවෙමින් තිබෙන නිසා සහ hard disk එක එකවරම විදුලිය විසන්ධ වීම නිසා අක්‍රිය වීම තුලින් ඒ ආසන්නව තියෙන හෙඩ් එක ඒ දෘඩ තැටියේ ක්ෂණිකව ඝට්ටණය වීමක් වෙනවා. මෙන්න මේ ඝට්ටණය වීම නිසා අර තැටිය සීරීමකට ලක් වෙනවා. ඔන්න ඔය විදිහට කීප වතාවක් සිද්ධ වුණාට පස්සේ hard disk එකේ යම් යම් තැන්වල භෞතික වශයෙන් සීරීම් සිද්ධ වෙනවා. මෙන්න මේ සීරීම් සිද්ධ වුණාට පස්සේ hard disk එක භාවිතා කළ නොහැකි තත්වයටපත් වෙනවා. ඒකට අපි කියනවා bad sectors ආවා කියලා. විදුලිය විසන්ධි වීම නිසා ඇතිවෙන බලපෑම ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ hard disk එකට ඔන්න ඔය සංසිද්ධිය නිසා. අපි ඒකට කියනවා bad sectors පැමිණි අවස්ථාවක් කියලා. bad sectors. බොහෝ විට මේ bad sectors ආවට පස්සේ hard disk එකෙන් යම්කිසි ශබ්දයක් මතුවෙන්න ගන්නවා. එතකොට එහෙම අවස්ථාවක් වුණොත් එහෙම අපි ඊටාත්ම ඉක්මනින් ක්‍රියාකාරී වෙලා අපේ hard disk එකේ තියෙන දත්ත pen drives වලට හෝ වෙන යම් ස්ථානයකට ආරක්ෂිතව බෑකප් කරගන්න ඕනේ. එතකොට යම්කිසි ශබ්දයක් hard disk එකෙන් එනවා නම් කම්පියුටර් එකෙන් වෙනදා දැනුනේ නැති ශබ්දයක් එනවා නම් අපි දැනගන්න ඕනේ යම්කිසි දෙයක් සිද්ධ වෙන්න යන්නේ අපේ තියෙන ෆයිල්ස් ටික වෙන කම්පියුටර් එකකට අරගන්න. මෙතනදී මතක තියාගන්න අපි ඇප්ලිකේෂන් softwares අරගන්නේ නැහැ. ඒවා අවශ්‍ය නැහැ. අපි ගන්න ඕනේ අපි හදාගත්තු ෆයිල්ස් විතරයි. Word වල Excel වල Access වල වගේ අපි නිර්මාණය කරපු අපිට අවශ්‍ය වැඩ ටික කරපු ඒ ෆයිල්ස් ටික විතරයි අපි අරගන්නේ එළියට. එතකොට දැන් සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් රූපවාහිනියක් ඕෆ් කරනවා වගේ එකපාරම ඕෆ් කරන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ දන්නවා. කම්පියුටර් එක ඕෆ් කරන්න නිසි ක්‍රියාපිළිවෙලක් තියෙනවා. නේද? ඒකට තමයි අපි කියන්නේ ෂට් ඩවුන් කරනවා කියලා. ෂට් ඩවුන් කරන විදිහ මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. කම්පියුටර්ස් පාවිච්චි කරන අය හැටියට ඔයගොල්ලෝ දන්නවා. මෙන්න මේ ස්ටාර්ට් මෙනු එක ප්‍රදේශයේ තියෙනවා power කියලා මෙනු එකක් කමාන්ඩ් එකක්. ඒ power කමාන්ඩ් එකට ගියාට පස්සේ අපට හම්බ වෙනවා ඔප්ෂන් කීපයක්. ඒ ඔප්ෂන් වලින් ෂට් ඩවුන් කියන ඔප්ෂන් එක උඩ ක්ලික් කරාට පස්සේ අපිට කම්පියුටර් එක ආරක්ෂිතව ෂට් ඩවුන් කරන්න පුළුවන්. මේ විදිහට මේ අවස්ථාව දීලා තියෙන්නේ hard disk එකේ අර එහා මෙහා යන head එක disk එක මතින් එහා මෙහා යන head එක ආරක්ෂිත ප්‍රදේශයකට වෙන් කරලා ඉවත් කරලා කම්පියුටර් එක ෂට් ඩවුන් කිරීම සඳහා අවශ්‍ය අවස්ථාව ලබා දෙන්න. මේ ක්‍රමයට ෂට් ඩවුන් කරාම ඒ හෙඩ් එක ඩිස්ක් එකෙන් පැත්තකට ගිහිල්ලා ඊළඟට තමයි කම්පියුටරේ ෂට් ඩවුන් වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි දෘඩාංගමය වශයෙන් හානි විය හැකි එක ක්‍රමයක් මේක. එතකොට ඒ හානි විය හැකි ක්‍රමයෙන් මගහරින්න ඔපරේටින් සිස්ටම් එකකින් අපිට දීලා තියෙන අවස්ථාවක් තමයි කම්පියුටරේ නිසි පිළිවෙලට ෂට් ඩවුන් කිරීමට අවස්ථාව දීම. එසේ නොවන අපේ පාලනයෙන් බැහැරවන අවස්ථා තියෙනවා. ක්ෂණිකව විදුලිය විසන්ධි වීම නිසා විදුලිය විසන්ධි වන අවස්ථා. අන්නේ අවස්ථාවලදී අපිට කරන්න දෙයක් නැහැ. එවැනි අවස්ථා බොහෝ වාර ගණනක් සිදු වුණොත් තමයි bad sectors ඇති වෙන්නේ. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ක්ෂණිකව සිදුවන විදුලිය විසන්ධි වීම නිසා දෘඩ තැටියට හානි සිදු වීම වළක්වා ගැනීම සඳහා
භාවිතා කරන උපකරණයක් වන්නේ කුමක්ද? කියන්න බලන්න උත්තරේ. හදිසියේ කරන්ට් එක යනවා යන නිසා පාවිච්චි කරන උපකරණයක් තියෙනවා. ඒ හරහා තමයි කම්පියුටර් එකට විදුලිය සපයන්නේ. කෙලින්ම බිත්තියේ ප්ලග් එකට ගහන්නේ නැතුව. මොකක්ද ඒ උපකරණ? උපාංගය. ඔෆිස් එකේ එහෙම කරන්ට් එක ගියාම ওই බීප් බීප් ගාලා කෑ ගහන උපාංගය මොකක්ද? මං කිව්වොත් මතක් වෙයි. UPS කියලා එකක් මතකද? UPS කියලා එකක්. UPS කියන එකේ තේරුම දන්නවද? වචන ඔය UPS කියන්නේ වචන තුනක්. මොකද්ද? මේ වචන තුන. UPS කියන්නේ uninterruptible power supply කියන එක. uninterruptible power supply. බාධාවකින් තොරව විදුලිය සපයන කෙනාට තමයි UPS කියලා කියන්නේ. එතකොට UPS එකක් අපි එහෙනම් පවත්වාගෙන යන්නේ, අපි අරගන්නේ, අපි කම්පියුටර් එකට සම්බන්ධ කරන්නේ හදිසියේ සිදුවන විදුලි විසන්ධි වීම වලින් සිදුවන හානිය අවම කරගන්න. ඒ වගේම තමයි විනාඩි 10ක්වත් අඩු ගානේ UPS එකක් ඔන්න එකේ තියෙනවා. සාමාන්‍ය දෝෂ රහිත එකක් නම් ඒ කාලේ අපිට හොඳටම ප්‍රමාණවත් අපි කරමින් සිටි වැඩ කටයුත්ත සේව් කරලා කම්පියුටර් එක නිසි පිළිවෙලට ෂට් ඩවුන් කරන්න. ඒ නිසා UPS එකක් හරහා කම්පියුටර් එකට විදුලිය සැපයීම ඉතා වැදගත් වෙනවා. එමගින් දෘඩාංගමය වශයෙන් සිදුවිය හැකි හානි වළක්වා ගන්න පුළුවන්. මේ ටිකේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද අහන්න? දැන් අපි මේ කතා කරේ පරිගණකයට හානි විය හැකි ක්‍රම දෙක අතරින් දෘඩාංගමය වශයෙන් සිදුවෙන හානියක්. විදුලියෙන් තමයි දෘඩාංගමය වශයෙන් හානි වෙන්න පුළුවන්. වෙන දේවල් නෑ ඉතින්. ඔය හොරු ගෙනිනවා කියන වගේ මේ බොළඳ ප්‍රශ්න අහන්නේ නෑ විභාගෙට. ඒවා දෘඩාංග ඒවා භෞතික වශයෙන් ඕන දෙයකට සිද්ධ වෙන එකක්. මේ කම්පියුටර් එකට විතරක් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගම් වතුර ඒවා මේ දෘඩාංගමය වශයෙන් සිදුවෙන හානිය යටතට ගන්නෙත් නෑ. මේ බැරි වෙලාවත් අහලා තිබ්බොත් එහෙම ඒ වගේ ඒවා ලියන්න එපා. ලකුණු හම්බෙන්නේ නැහැ. මේ ටිකේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන් ඊළඟ ටිකට යන්න ඉස්සෙල්ලා. මම පොඩි ප්‍රශ්නයක් අහන්නම් එහෙනම්. හાર્ඩ් ඩිස්ක් එකක් නැතුව අපි මම කියලා දීලා තියෙනවා හાર્ඩ් ඩිස්ක් එකක් නැතුවත් අපිට ලිපි ටයිප් කරන්න පුළුවන් සාමාන්‍ය වැඩ ටිකක් කරගන්න පුළුවන් කියලා. මම දැන් මෙහෙම අහනවා. හાર્ඩ් ඩිස්ක් එකක් නැතුව අපි ඒ විදිහට ලියුම් ටයිප් කරනවා විවිධාකාර වැඩ කරගෙන ඉන්නවා. වෙනත් CD දහවකයක් මගින් ලෝඩ් කරපු Linux Ubuntu වැනි ඔපරේටින් සිස්ටම් එකක් මගින් මේ වෙලාවෙත් අපි කම්පියුටර් එක අර විදිහටම ෂට් ඩවුන් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවද? හાર્ඩ් ඩිස්ක් එකක් නැත්තම්
මේ විදිහට ෂට් ඩවුන් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවද? දැන් මං කියලා දුන්න දේවල් වලට අනුව එහෙම අවශ්‍යතාවයක් තියෙන්න බෑ. හાર્ඩ් ඩිස්ක් එකක් නැත්තම් අපිට කොයි මොහොතක හරි විදුලියෙන් කෙලින්ම විසන්ධි කරා කියලා හානි වෙන්න උපාංගයක් නැහැ. ඒ නිසා එකම හානිය සිද්ධ වෙන්නේ හાર્ඩ් ඩිස්ක් එකට. ඒ නිසා හાર્ඩ් ඩිස්ක් එක තමයි අපිට ආරක්ෂා කරගත යුතු උපාංගය. ඒ සඳහා තමයි අපි UPS එකක් පාවිච්චි කරන්නේ. හරි. ඊළඟට අපිට බලන්න තියෙන්නේ මෘදුකාංගමය වශයෙන් කොහොමද හානි වෙන්නේ කියලා. අදහසක් තියෙනවද කාට හරි මෘදුකාංගමය වශයෙන් කොහොමද හානි වෙන්නේ කියලා? ඔව්. මෙන්න මේ කාරණා ටික තමයි මෙතනදී අපිට කතා කරන්න තියෙන්නේ. software වශයෙන් දැන් hardware වශයෙන් අපි හානි වෙන එක ගැන බැලුවා කොහොමද වෙන්නේ කියලා. අපිට තියෙන ඊළඟට software මය වශයෙන් මෙහිදී අපි දැන් අපේ අතින් සිද්ධ වෙන වැරදි මගින් මෘදුකාංග වලට අදාළ ගොනු මැකිලා යන්න පුළුවන්. දැන් ෆයිල් එකක් ඩිලීට් කරන්න හෝ ඩිලීට් වෙන්න හෝ අත්වැරදීමකින් යන අවස්ථාවකදී අපෙන් අහනවා are you sure කියලා. මැසේජ් එකක් අහනවනේ. ෆයිල් එකක් ඩිලීට් කරන්න යන අවස්ථාවක මැසේජ් එකක් අහනවා ඒක තහවුරු කරගන්න. අපි අහක බලාගෙන එක්ක yes කියලා ක්ලික් කරනවා. එහෙම නැත්නම් enter කරනවා. ඔය දෙකින්ම සිද්ධ වෙන්නේ කම්පියුටර් එකට අපි කියනවා ඔව් sure කියලා. හැබැයි ඒක ඇත්තටම අපේ ඇප්ලිකේෂන් software එකකට අදාළ වූ අත්‍යවශ්‍ය ෆයිල් එකක් වුණා නම් එහෙම එතනින් පස්සේ ඒ ඇප්ලිකේෂන් software එක වැඩ කරන්නේ නැහැ. අන්න ඒවට තමයි කියන්නේ අත්වැරදීම් වලින් සිදුවන මෘදුකාංග වලට අදාළ ගොනු මැකී යාම. ඒ වගේම අපි විසින් සකස් කරපු අපිට අවශ්‍ය කරන ලිපි ගොනු Excel sheet, Word documents, PowerPoint presentation slides අපි නොදැනුවත්ව අපි අතින් මැකිලා යන්න පුළුවන්. මතක තියාගන්න කම්පියුටර් එක විසින් ඉබේ මකන්නේ නැත. අපේ අවසරයකින් තොරව මකන්නේ නැත සාමාන්‍ය තත්ත්වය යටතේ. ෆයිල් එකක් කම්පියුටර් එකේ ෆයිල් එකක් නැත්තම් අනිවාර්යයෙන්ම ලයිව් වෙයා එකක මැදිහත් වීමක් ඇතුව තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. අද ටයිප් කරලා ගියපු ෆයිල් එක හෙට බලනකොට නැත්තම් ඒකට හේතුව ඒ කම්පියුටර් එක ඊළඟට පාවිච්චි කරපු කෙනාගේ ක්‍රියාකාරීත්වයක්. වෛරස් වෙන්න බෑ. මොකද ඒ ෆයිල් එක විතරක් නැති වෙන්න බෑ. හරි? හිතන්න එපා ඉබේ කම්පියුටරෙන් ෆයිල් මැකෙනවා කියලා කවදාවත් වෙන්නේ නැහැ. රයිට්. දැන් ඔය ආකාරයේ සිද්ධ වෙන්නේ අපිට අදාළ අපි හරහා සිද්ධ වෙන ගොනු මැකී යාම. එතකොට කම්පියුටර් එක ඔන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අර ඉස්සෙල්ලා කතා කරපු හાર્ඩ්වෙයාර් වශයෙන් සිද්ධ වෙන විදුලි විසන්ධි වීම වලදී මෙන්න මේ මෘදුකාංග වලට හානි වෙන්න පුළුවන්. මොකද මෘදුකාංග ටික තියෙන්නේ හાર્ඩ් ඩිස්ක් එකේ. හાર્ඩ් ඩිස්ක් එකේ අත්‍යවශ්‍ය ෆයිල් එකක් තියෙන තැනක ඔය හෙඩ් එක වැදිලා එතන බෑඩ් සෙක්ට් එකක් ඇති වුණොත් ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වෙන්නේ නැහැ. අන්න එහෙම වුණාම කම්පියුටර් එක ඔන් කරනකොටම කියනවා කලින් වතාවේදී නිසියාකාරව ෂට් ඩවුන් කරලා නැහැ නේද? මම මේ කියන ටික ඉංග්‍රීසි වලින් වැටෙනවා. කලින් වතාවේදී හරියාකාරව ෂට් ඩවුන් කරලා නැහැ. මේ වෙලාවේ මොකද කරන්නේ? රිපෙයාර් එකක් කරනවද නැත්නම් සාමාන්‍ය පරිදි ඔන් කරනවද කියලා අහනවා.
මේ මැසේජ් එක ඔයාලා දැකලා ඇති. වැදගත්ම දේ තමයි කම්පියුටර් පරිහරණය කරද්දී එයා දෙන මැසේජස් අපි තේරුම් ගන්න ඕනේ. මොකද එයාට කතා කරන්න බෑ. එයා ඒව සියල්ල අකුරු වලින් පෙන්නනවා. ඒවට කියනවා මැසේජස් කියලා. එරර් මැසේජස් වෙන්න පුළුවන්. ඉන්ෆෝමේෂන් මැසේජස් වෙන්න පුළුවන්. වෙනයම් මැසේජ් එකක් වෙන්න පුළුවන්. අපි මේවා හරියට කියවන්නේ නැතුව ප්‍රතිචාර දැක්වුවොත් එහෙම සමහර විට අපි නොසිතන දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා යස්ද නෝද කියන එක ක්ලික් කරන්න කලින් මේ මැසේජ් එකේ තියෙන්නේ මොකද්ද කියලා අපි කියවලා බලන්න ඕනේ. මේවා මූලික දේවල් පරිගණක සාක්ෂරතාවයේදී. එතකොට හાર્ඩ් ඩිස්ක් එකේ හෙඩ් එක අර විදිහට වැදිලා බෑඩ් සෙට් එකක් ඇති වුණොත් එහෙම එතන තියෙන software files damage වෙන්න පුළුවන්. එතකොටත් ඒක අදාළ ගොනු මැකී යාමක් වෙනවා. නමුත් ඒක අපේ අත්වැරදීමකින් නෙමෙයි විදුලිය විසන්ධි වීම නිසා සිදුවෙච්ච දෘඩාංගමය හානියක් නිසා ඇතිවෙච්ච බලපෑමක්. right. එතකොට ඊළඟ එක තමයි හානිකර පරිගණක වැඩසටහන් මගින්. මම කැමති උතන්ට එන්න කලින් පොඩි ප්‍රශ්නයක් දෙන්න. මේක වෛරස් වලට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයාලගේ මතකය පොඩ්ඩක් අවදි කරවන්න තමයි මේ ප්‍රශ්නේ දුන්නේ. පොඩ්ඩක් බලන්න මේ ප්‍රශ්නේ මම කියවන්නම්. දත්ත තොරතුරු බවට පත් කරන පහත පරිවර්තනය සලකන්න. දත්ත කියලා තියෙනවා, ඊළඟට ඊතලයක් ගහලා තියෙනවා, ඊතලයේ කෙලවර තොරතුරු කියලා තියෙනවා. වගන්ති තුනක් තියෙනවා. ඒ ජංගම දුරකථන යෙදුමක් මගින් ගමනාන්තයේදී මගියා විසින් ගෙවිය යුතු ගාස්තුව පෙන්වීම. මේකෙදී අහන්නේ දත්ත තොරතුරු බවට පත් වෙන අවස්ථාවක්. B Photoshop මෘදුකාංග ස්ථාපනය කිරීම. C සංස්කරණය කළ පින්තූරයක් USB දහවකයට කොපි කිරීම. ඉහත X සඳහා වඩාත් උචිත වන්නේ කුමන ප්‍රකාශය හෝ ප්‍රකාශද? උත්තර හතරක් තියෙනවා. A පමණි, B පමණි, C B හා C පමණි, D A හා C පමණි. මොකක්ද උත්තරේ? ආපහු කියන්න ඕනද? C අන්තර්ගත වෙන උත්තරේ නම් හරි සර්. C කියන්නේ සංස්කරණය කළ පින්තූරයක් USB දහවකයට කොපි කිරීම. දත්ත තොරතුරු බවට පත් කරන පරිවර්තනයක් ගැන තමයි අහන්නේ. පළවෙනි එක තියෙන්නේ ජංගම දුරකථන යෙදුමක් මගින් ගමනාන්තයේදී මගියා විසින් ගෙවිය යුතු ගාස්තුව පෙන්වීම. B Photoshop මෘදුකාංග ස්ථාපනය කිරීම. C සංස්කරණය කළ පින්තූරයක් USB දාවකයට කොපි කිරීම. දත්ත තියෙන්න ඕන, තොරතුරු බවට පත් වෙන්න ඕන. ඒකයි C එකයි. C කියන්නේ සංස්කරණය කළ පින්තූරය USB දාවකයට කොපි කිරීම. හරි. ඕක හොඳට කල්පනා කරලා බලලා උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක්. අපි බලමු උත්තරේ ගන්නෙ කොහොමද කියලා. මුලින්ම අපි බලන්න ඕනේ මේකේ දත්ත තොරතුරු බවට සකස් වන යම් කිසි ක්‍රියාවලියක් තියනවද කියලා. බලමු පළවෙනි එක. ජංගම දුරකථන යෙදුමක් මගින්
ගමනාන්තයේදී මගියා විසින් ගෙවිය යුතු ගාස්තුව පෙන්වීම. බලන්න එතන දත්ත තොරතුරු බවට පත්වෙන ක්‍රියාවලියක් තියෙනව නේද? ඕ දැන් මගියා නැගපු තැන දුරකථනයේ ඇප් එකට ඇතුල් කරනවා, වහින තැන ඇතුල් කරනවා. ඊට පස්සේ ඇතුළත ඒ ඇප් එක ඇතුළතදී ගණනය කිරීමක් සිද්ධ වෙලා ගෙවිය යුතු ගාස්තුව පෙන්නනවා. තොරතුරක් පෙන්නනවා. එතන තියෙනවනේ දත්ත තොරතුරු බවට පත්වීමක්. හරි. එහෙනම් ඒ කියන එක හරි. අපිට එහෙනම් ඒ කියන උත්තරේ අඩංගු වෙන ඒවා තියෙන ඒවා ගන්න පුළුවන්. අපි B එක බලමු. Photoshop මෘදුකාංගය ස්ථාපනය කිරීම. දැන් මොනවා හරි මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේදී ඉන්ස්ටෝල් කිරීමේදී දත්ත තොරතුරු බවට පත් වෙන්නේ නැහැ. ඒ දත්ත ගොනු අදාළ ස්ථානවලට ස්ථානගත කිරීම තමයි සිද්ධ වෙන්නේ. ඒවා ප්‍රොසෙස් වෙලා තොරතුරු බවට අවුට්පුට් එකක් එන්නේ නැහැ. ඒ වගේ තියෙන්නේ ඇත්තටම Photoshop මෘදුකාංගය දහවනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙන්නේ. ප්‍රෝග්‍රෑම් එක අපි ගෙනල්ලා දානවා හાર્ඩ් ඩිස්ක් එකට. එතනදී දත්ත සකස් වීමක් හෝ තොරතුරු දත්ත ඇතුළත් වීමක් හෝ තොරතුරු සකස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා B කියන උත්තරය තියෙන ඒවා අයින් කරන්න පුළුවන්. ඔව් හරි. අපි බලමු සංස්කරණය කළ පින්තූරයක් USB 10කට කොපි කිරීම කියන එක. C. ඔතනදී දත්ත තොරතුරු බවට පත් වෙනවද? දැන් පින්තූරයක් අපේ පෙන් එකට කොපි කරගන්නවා. කම්පියුටරේ තියෙන එකක්. මොකද්ද වෙන්නේ? ආචයන එහෙම නැත්නම් ද්විතීයික මෙමරි එකකට අපේ තියෙන data කොපි වෙන එක. ඔව් ඒ මිසක් දත්ත තොරතුරු බවට පරිවර්තනයක් ඔතනදී වෙන්නේ නැහැ. ඒ නිසා C කියන උත්තරෙත් වැරදි. එහෙනම් B ත් වැරදි, C ත් වැරදි. උත්තරේ වෙන්නේ එහෙනම් A විතරයි. ඒකම් ඔව් අර මග්ගයා විසින් ගෙවිය යුතු ගාස්තු පෙන්වීම කියන එක විතරයි හරි උත්තරේ වෙන්නේ. හරි. මොනවා හරි ඒකේ මොනවා හරි පැටලිල්ලක් තියෙනවද ප්‍රශ්නේ? නෑ සර් හරි. එහෙනම් අපි යමු පරිගණක මෘදුකාංගමයේ වශයෙන් සිද්ධ වෙන හානි ගැන කතා කරමු. මෙහිදී අපි එකක් කතා කරා අපේ අත්වැරදීමකින් අපේ software වලට හානි වීම. දෙවෙනි එක තමයි හානිකර පරිගණක වැඩසටහන් මගින් හානි වීම. හානිකර පරිගණක වැඩසටහන් වලට කියනවා malware කියලා. malware MALWARE malware. එතකොට malware වර්ග පහක් තියෙනවා. එකක් තමයි worms කියලා කියන්නේ. worms ඉංග්‍රීසි භාෂාවෙන් ගත්තොත් පණුව කියන අදහස තියෙනවා. ඉතින් මේකෙත් ඒවම පාවිච්චි වෙනවා. ඊළඟට කියනවා trojan horse කියලා. අපි මේවා ඉස්සරහට කතා කරනවා. malware වර්ගය trojan horse. තව malware වර්ගයක් තමයි virus. අපේ කටට හුරු වෙලා තියෙන virus කියන එක විතරයි. අය තියෙනවා ransomware කියලා. ඒවත් malware. අය තියෙනවා spyware කියලා. ඒවත් malware. මේ පහට අමතරව තවත් malware වර්ග ගණනාවක් තියෙනවා. ඒවා බොහෝ විට මේ කියන කොටස් අතරට වැටෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ පහ විතරක් අපි වැදගත් වශයෙන් කතා කරන්නේ. විභාගයට ඕගොල්ලන්ට එච්චර ලොකුවට සියුම්ව පරිගණක වෛරස් ගැන අහන්නේ නැහැ. මොනවා හරි නම් කිරීමක් කරන්න වගේ තමයි දෙන්නේ. right. හානිකර පරිගණක වැඩසටහන් සියල්ලටම කියනවා malware කියලා. malware අතරට තමයි වැටෙන්නේ වෛරස් කියන ඒවා. trojan horse, worms, ransomware, spyware. මේවා ගැන වෙන වෙනම විශේෂයෙන් දැන ගැනීම
ලොකු අවශ්‍යතාවයක් නැහැ විභාග නිසා. සාමාන්‍ය පරිගණක ඩිප්ලෝමා කෝස් එකක් කරනවා නම් කාලයක් තියෙනවා. ඉතින් ඒව ගැන හිමින් කතා කරන්න පුළුවන්. නමුත් විභාගයට අවශ්‍ය දේ විතරක් අපි කතා කරන නිසා මේවා හඳුන්වා දීම පමණක් ඕගලන්ට ප්‍රමාණවත් වෙනවා. රයිට්. අපි මේවා ගැන පොඩ්ඩක් බලමු. මැල්වෙයාර් වල පොදු ලක්ෂණ. විභාගයට අහන්නේ මෙන්න මේ වගේ දේවල්. මැල්වෙයාර් වල පොදු ලක්ෂණ. එකක් තමයි මැල්වෙයාර් කියන්නේ කවුරු හරි නිර්මාණය කරපු software එකක්. වෛරස් කියන්නේ සමහරු හිතනවා මේ සාමාන්‍ය අපිට හැදෙන වෛරස් උණ වගේ හැදෙන ඒ වෛරස් කියලා. නෑ ඒව නෙමෙයි. කවුරු හරි විසින් නිර්මාණය කරපු software එකක් තමයි වෛරස් එකක් කියලා කියන්නේ. ඒවා දැන් අපි හදන ෆයිල් එකක් නම් ස්වයංක්‍රීයව පිටපත් වෙන්නේ නැහැ. අපි පිටපත් කරන්න දෙපේ. පෙන් ඩ්‍රයිව් එකකට අපි කොපි කරන්න ඕනේ. නමුත් මැල්වෙයාර් වල ලක්ෂණ තමයි පෙන් එකක් ගහපු ගමන්ම එයා ඕටෝමැටිකලි කොපි වෙනවා. එයාගේ කොපියක් දානවා පෙන් එකට. අපි මේ පෙන් එක ගිහිලා වෙන කම්පියුටර් එකකට ගැහුවොත් එහෙම ඒ කොපිය තව පාරක් කොපි වෙනවා ඒ කම්පියුටරේ හાર્ඩ් ඩිස්ක් එකට. ඒකට තව පෙන් එකක් ගැහුවොත් එහෙම ඒ පෙන් එකට තව කොපියක් එනවා. අන්න ඔය විදිහට මැල්වෙයාර් එක COVID-19 වෛරස් එක වගේ බෝ වෙනවා. එහෙනම් වෛරස් කියලා කියපු නම ඉතින් හරි නේද? ඔව්. රයිට්. එතකොට තවත් පොදු ලක්ෂණයක් තමයි මේ ඊමේල් වලින් වගේ ඊමේල් වලින් පැතිරෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් එක හරහා අපි ඩවුන්ලෝඩ් කරන සමහර ෆයිල් එක අපි නොදැනුවත්වම තියෙන්න පුළුවන් වෛරස් ඇටච් වෙලා. ඒ නිසා තමයි කියන්නේ අපි නොදන්නා අයගෙන් එන ඊමේල්, නොදන්නා ලිපින වලින් එන ඊමේල් නිකරුණේ විවෘත කරලා බලන්න යන්න එපා කියන්නේ. එතකොට ඒ වෛරස් එක ඇවිල්ලා අපේ කම්පියුටර් එකේ තැම්පත් වෙනවා. තැම්පත් වෙලා අර විදිහටම බෝ වෙනවා. මුළු ඔෆිස් එකකම තියෙන ෆයිල් සියල්ලම එක දවසින් ඉවරයක් කරලා දාන්න පුළුවන් වෛරස් තියෙනවා. එතකොට වෛරස් එකක් ඇතුල් වුණා කියලා අපිට නිකන් දැනගන්න පුළුවන් මොනවාද රෝග ලක්ෂණ? කියන්න බලන්න. මැෂින් එක ස්ලෝ වෙන. ස්ලෝ වීම වෙන ෆයිල් ඩිලීට් වෙනවා. ෆයිල් ඩිලීට් වෙනවා. හරි. එකක් ගමුකෝ අපි. හાર્ඩ් ඩිස්ක් එක පිරීලා වගේ පෙන්නනවා. නේද? මොකද මේ ෆයිල් මේ වෛරස් එක කොපි වෙවි යනවා. හાર્ඩ් ඩිස්ක් එක පිරීලා වගේ පෙන්නනවා. හරි. පළවෙනි උත්තරේ වාදීප එක හරි. කම්පියුටර් එක ස්ලෝ වෙනවා. performance නැහැ. ඔන් වෙන්න ගොඩක් වෙලා යනවා වෙනදට වැඩිය. අපිට සැක කරන්න පුළුවන් වෛරස් එකක් ඇතුල් වෙලා කියලා. ඊළඟට තමයි කම්පියුටර් එක ස්ට්‍රක් වෙනවා. print out එකක් ගන්න print කියලා command එකක් දීපු ගමන් කම්පියුටරේ print command එකට යන්නේ හිර වෙලා තියෙනවා. සමහර විට mouse එක විතරයි වැඩ කරන්නේ. සමහර විට mouse එක වැඩ කරන්නේත් නැහැ. freeze වෙනවා කියලා කියනවා අපිට. එහෙම නැත්නම් crash වෙනවා කියලා කියනවා. අපි පොදුවේ කියනවා ස්ට්‍රක් වෙනවා කියලා. ඊට පස්සේ අපි නිකම්ම ඉන්නකොට කම්පියුටර් එකේ සමහර software run වෙනවා. Word Excel වගේ දේවල් නිකම්ම automatically on වෙනවා. ඒ වගේ විවිධාකාර වෛරස් වල ලක්ෂණ ඒවා. ඔය හැම එකේම ලක්ෂණ එක සමාන නෙමෙයි. යම් වෛරස් වල විවිධාකාර ලක්ෂණ තියෙනවා. මෙතන නොකිය වෙන යම් ලක්ෂණක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉන්ටර්නෙට් යෑම සඳහා වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරනකොට ඒකේ ටැබ්ස් ගණනාවක් ඕපන් වෙනවා. වෛරස් ඇවිල්ලා එයාට ඕන කරන ඉන්ටර්නෙට් එකේ එයාට අදාළ වෙබ්සයිට් වලට අපි කැඳවාගෙන යන්න හදපු වෛරස් නම් ඒ විදිහට
performance එකක් පෙන්වන්න පුළුවන්. irregular web browser performance. ඒ කියන්නේ web browser එකේ අපි කියන්නේ නැති වෙබ්සයිට් වලට එයා අපි වරයි යනවා. ඊට පස්සේ කම්පියුටර් එකෙන් අපිට අපි බලාපොරොත්තු නොවන messages, images පෙන්වනවා, sounds එනවා. ඒ වගේ නිකන් malfunction කම්පියුටර් එක. අපි හිතන්නේ නැති දේවල් කම්පියුටර් එකෙන් error messages දෙනවා, එක එක જાති කරනවා. ඊට පස්සේ කම්පියුටර් එකට වෛරස් එකක් ආවට පස්සේ අපේ තියෙනවා නම් අර ෆයර්වෝල් කියලා තියෙනවා කම්පියුටරේට වෛරස් එකම වැළැක්වීම සඳහා Windows වලින් ලබා දීලා තියෙන ආරක්ෂිත ක්‍රමවේදයක්. ඒ ෆයර්වෝල් එකෙන් warnings එනවා. එහෙම නැත්නම් ෆයර්වෝල් එකෙන් ইনফර්මේෂන් දෙනවා වෛරස් එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඒවා නොසලකා හරින්න හොඳ නැහැ. ක්ලෝස් කරලා නිකා ඉන්න හොඳ නැහැ. ඊට පස්සේ සමහර ෆයිල් මිසින්. ඔන්න දැන් අර ඉස්සෙල්ලා මං කිව්වා කම්පියුටර් එකෙන් අපි නොදැනුවත් ෆයිල් මිසින් වෙන්නේ නැහැ කියලා. හැබැයි මෙතනදී දැන් ආයි කියන්න වෙනවා සමහර ෆයිල් මිසින්. හැබැයි ඕක වෙන්නේ මෙහෙමයි. අපි හදපු මේ Word ෆයිල් එකක් නෙමෙයි. software වලට අදාළ ෆයිල් තමයි මිසින් වෙන්නේ. ගොඩක් විට desktop එකේ අපි තියලා යන ෆයිල් එකක් මිසින් කරන එක නෙමෙයි වෛරස් එක සාමාන්‍ය ලක්ෂණය වෙන්නේ. software එකකට අදාළ වැදගත් ෆයිල් erase කරන එක. exe කියන executable ෆයිල් එකක් erase වුණොත් එහෙම ඒ software එක ආයෙ වැඩ කරන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් තමයි වෙන්නේ. සමහර වෙලාවල් වලට අපේ ෆයිල් වල ෆෝමැට් එක වෙනස් වෙනවා. උදාහරණයක් ඇටියට අපි ළඟ තියෙනවා image file එකක්. අපි මේ folder එකට ගිහිල්ලා මේ image file එක open කරන double click කරපු ගමන්ම ඒ file එක exe file එකක් බවට පත් වෙනවා. exe file කියන්නේ executable file එකක් බවට පත් වෙනවා. එතකොට අපේ image එක නෑ එතන. exe කියන අර executable file එකක් තියෙන්නේ. ඒක ඩබල් ක්ලික් කරන්න මේ වෛරස් එක කම්පියුටර් එකේ අනිත් ෆයිල් වලටත් යනවා. මොකද exe ෆයිල් එක කියන්නේ ඔටෝ රන් වෙන්න පුළුවන් ෆයිල් එකක්. ඒතොර ඒක රන් අපි ඩබල් ක්ලික් කරනවා කියන්නේ අපි ඒක රන් කරනවා. රන් කරන්න ඒක අනිත් ෆයිල් වලටත් යනවා. බැරි වෙලාවත් ඕගොල්ලන්ට මෙන්න මේ අත්දැකීම ආවොත් ඒ කියන්නේ ෆයිල් එකක් ඩබල් ක්ලික් කරපු ගමන් ඒක ලෝඩ් වෙන්නේ නැහැ වෙනත් ෆයිල් එකක් බවට පත් වෙලා තමයි ලෝඩ් වෙන්නේ. ඒක නැවත නැවතත් ඩබල් ක්ලික් කරන්න යන්න එපා. හැකියික්මනින් ඒක එක්කෝ ඉරේස් මේ ඩිලීට් කරලා දාන්න. ඒත් එක්කම වෛරස් ගාඩ් එකක් තියෙනවා නම් ඒ වෛරස් ගාඩ් එක රන් කරලා තවත් වෛරස් වෙනත් තැන්වල තියෙනවද කියලා බලන්න. ඒ කාරණේ කරලා ඉවරලා ඊළඟට කම්පියුටර් එක ෂට් ඩවුන් කරලා ටිකක් වෙලා තියලා නැවත මේ කම්පියුටර් එක ඔන් කරන එක තමයි සුදුසු ආරක්ෂිත උපාය මාර්ගය. ඊළඟට අපේ ඩෙස්ක්ටොප් එකේ වගේ තියෙන අයිකන් සමහර වෙලාවට ඔක්කොම ෂෝට් කට් බවට පත් වෙලා තියෙනවා. ෆයිල් ඔක්කොම ෂෝට් කට් බවට පත් වෙනවා. ඒකත් එක ලක්ෂණයක් තමයි මේ වෛරස් වල. සමහර වෛරස් වල සමහර ලක්ෂණ තියෙනවා. දැන් හැම වෛරස් එකකින්ම ෂෝට් කට් එක බවට පත් කරන්නේ නැහැ. ඒකෙන් කරන්නේ වෙන දෙයක්. ඒ ෂෝට් කට් එක බවට පත් කරන වෛරස් එකක වෙනම තියෙනවා. ඒකෙන් කරන්නේ අපේ ෆයිල් ඔක්කොම ෂෝට් කට් බවට පත් කරනවා. මේක ඊටාම බහුල වෛරස් එකක්. අපේ පෙන් ඩ්‍රයිව් එකේ ගිහිල්ලා සමහර විට වෙන කම්පියුටරයකට ගැහුවාම තිබ්බ ෆයිල් ටික නෙමෙයි තියෙන ෂෝට් කට්ස්. ඉතින් ඔන්න ඔය ටික තමයි මැල්වෙයාර් වල පොදු ලක්ෂණ. මොනවාද අපි කතා කරේ? කීපයක් මතක තියාගන්න. කම්පියුටර් එක ස්ලෝ වෙනවා කියන එක මතක තියාගන්න පුළුවන් ලේසියෙන්ම.
ඊළඟට ඔව්. කම්පියුටර් එක ෆ්‍රීස් වෙනවා. එහෙම නැත්නම් ස්ට්‍රක් වෙනවා කියන එක මතක තියාගන්න පුළුවන්. ඊළඟට ෆයිල් ෂෝට් කට් බවට පත් වෙනවා කියලා මතක තියාගන්න පුළුවන්. ඊළඟට යම් යම් error messages එනවා. ඔන්න ඔය ටික විතරක් මතක තියාගන්න ඔය කීපය අතරින්. බොහෝ විට ඔව් hard disk එක ඒකත් මතක තියාගන්න ලේසි එකක් නිසා. hard disk එක මොකක්ද එතන? ඔව් මෙහෙමයි ඕන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් වෛරස් එකක් නිසා. ඒ නිසා හානිදායක ඕනම දෙයක් ලියන්න පුළුවන් උතන්ට. මොකද විභාගේ ප්‍රශ්න පත්‍රය බලන කට්ටිය දන්නේ නැහැ මේ ලෝකේ තියෙන හැම වෛරස් එකෙම සිද්ධ වෙන දේවල් දන්නේ නැහැ. ඒ නිසා එක එක්කෙනාට විවිධ අත්දැකීම් තියෙන්නත් පුළුවන්. ඒ නිසා මොනවා හරි හානියක් වෙන බවට යම් කිසි දෙයක් ලියන්න පුළුවන් දන්නේම නැත්තම්. නමුත් හැබැයි මේ කියපු දේවල් ටික ඇත්තටම ඕනම කෙනෙක් දන්න දේවල් ටිකක්. ඒ නිසා මේ ටිකට පොඩ්ඩක් අවධානය යොමු කරන එක හොඳයි. සමහර විට hard disk එක read කරන්න බැරුවම යනවා. මොකද ඔක්කොම files මැකිලා ගිහිල්ලා මේ file නැහැ. එහෙමත් වෙනවා. හරි. එතකොට ඔය කතා කරේ පොදු ලක්ෂණ. ඊළඟට කතා කරමු. ඊළඟට පොඩි ප්‍රශ්නයක් අපි කරමු. මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බලන්න. අපි පරණ ඉගෙනගත්තු දේවල් වලින් මේ අහන්නේ. මධ්‍ය සැකසුම් ඒකකය සහ ප්‍රාථමික මතකය අතර අතරමැදියා ලෙස ක්‍රියා කරමින් නිතර භාවිතා වන දත්ත රඳවා තබා ගන්නා මතකය හඳුන්වන්නේ A සසම්භාව්‍ය ප්‍රවේශ මතකය, B පඨන මාත්‍ර මතකය, C වාරක මතකය, D ද්විතීක මතකය. මධ්‍ය සැකසුම් ඒකකය සහ ප්‍රාථමික මතකය අතරමැදියා ලෙස ක්‍රියා කරමින් නිතර භාවිතා වන දත්ත රඳවා තබා ගන්නා මතකය. RAM එක, ROM එක, cache memory, secondary memory. මොකද්ද? ඇහුන්නේ හරියට. ROM එක හොඳට මතක් කරගන්න බලන්න. මධ්‍ය සැකසුම ඒකකයයි ප්‍රාථමික මතකයයි අතර අතරමැදියා. මං කියලා දීලා තියෙනවා කම්පියුටර් එකක් ඔන් කරාට පස්සේ මොකද වෙන්නේ? මුලින්ම ක්‍රියාත්මක වෙන්නේ කවුද? ඒ කතන්දරේම කියලා දීලා තියෙන නිසා මේකට උත්තරය දෙන්න පුළුවන්. අමාරුද ප්‍රශ්නේ? මොකද්ද? ඇහුන්නේ නැහැ. කැඩි කැඩි ඇහෙන්නේ. හරි මේකට උත්තරේ මම දෙන්න කලින් මෙන්න මේ කොටස පොඩ්ඩක් මතක් කරගමු ආපහු. ඔන්න මධ්‍ය සැකසුම ඒකක කියන්නේ CPU එක. CPU එකට අත්‍යවශ්‍ය දත්ත, ඉතා ඉක්මනින් ලබාගත යුතු දත්ත. මම අර උදාහරණයක් කියලා දුන්නා. කඩේ මුදලාලි ඉක්මනින්ම දෙන්න ඕනේ බඩු ළඟින්ම තියා ගන්නවා.
ඒ වගේම CPU එකත් ඉක්මනටම පාවිච්චි කරන්න ඕන දත්ත ළඟින්ම තියා ගන්නවා එක තැනක. අන්න ඒකට මොකද්ද කිව්වේ? L1 L2 L3 කියලා වචනයක් කිව්වා. කෑෂ් මෙමරි කියලා මතකද? කෑෂ් මෙමරි. එතකොට CPU එක ඇතුලේ තියෙන කෑෂ් මෙමරිය ROM සසම්භාවී ප්‍රවේශ මතකයේ තියෙන දත්ත ඉක්මනට ගත යුතු දත්ත ගෙනල්ලා තියා ගන්න ඔයා ළඟින්. සසම්භාවී ප්‍රවේශ මතකයේ RAM එක තියෙන්නේ මදර්බෝඩ් එකේ තැනක. CPU එක තියෙන්නේ මදර්බෝඩ් එකේ තව තැනක. එතකොට CPU එකේ ඉඳලා RAM එකට ගිහිල්ලා නැවත එනකොට සෑහෙන වෙලාවක් යනවා. ඒ නිසා RAM එකේ තියෙන අදාළ කරන software data cache memory එකට ගෙනල්ලා තියා ගන්නවා. එතකොට RAM එක කියන්නේ ප්‍රාථමික මතකයක්. ROM එක කියන්නේ ප්‍රාථමික මතකයක්. නමුත් කම්පියුටරේ ඔන් කරලා ඉවර වෙලා ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වුණාට පස්සේ ROM එක නිද්‍රාශීලී වෙනවා. ROM එක ඊට පස්සේ වැඩ කරන්නේ නැහැ. යම් වැඩක් කරනවා. නමුත් ROM එක ඊට පස්සේ වැදගත් දෙයක් නෙමෙයි. ඒ ටික වැඩ කටයුත්ත සියල්ල බාර ගන්න ඔපරේටින් සිස්ටම් එක. ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වෙලා තියෙනවා RAM එකට. RAM එකට ගිහිල්ලා CPU එකට ගිහිල්ලා මේ ලින්දෙන් වතුර අදිනවා වගේ ගේන්න බෑ data. එයා ගෙට ගෙනල්ලා තියා ගන්නවා වතුර ටික කෑෂ් මෙමරි වලට. එහෙනම් RAM එකයි CPU එකයි අතර ඉන්නේ මොකද්ද? කෑෂ් මෙමරි. එහෙනම් මේකට උත්තරේ මොකද්ද? මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රාථමික මතකයයි අතරමැදියා ලෙස ක්‍රියා කරමින් නිතර භාවිත වන දත්ත රඳවා ගන්නා මතකය හඳුන්වනු ලබන්නේ කෑෂ් එහෙම නැත්නම් වාරක මතකය ලෙස. උත්තරේ C වාරක මතකය කෑෂ් මෙමරි. දැන් මේවට උත්තර ටක් ගාලා එන්න ඕන ඔලුවට. පහුගිය පාඩම් වලින් විභාගෙට ඇහුවනම් කනා ෂොට් එකක් ගන්න වෙන්නේ. තර්කානුකූලව උත්තර දෙන්න නම් මේ පිළිවෙල මතක තියෙන්න ඕනේ. කම්පියුටර් එකේ පවර් ඔන් කරපු ගමන් ක්‍රියාත්මක වෙන්නේ ROM එකේ තියෙන බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් එකෙන් මදර්බෝඩ් එකේ තියෙන විස්තර ටික ලෝඩ් කරගන්නවා. දෝෂයක් තියෙනවා නම් දෝෂය මේකයි කියලා අපිට කියනවා. දෝෂයක් නැත්නම් ඊළඟට හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වෙනවා. ඔපරේටින් සිස්ටම් එක RAM එකට ලෝඩ් වුණාට පස්සේ RAM එකයි CPU එකයි අතර ගනුදෙනුව සිද්ධ වෙනවා. CPU එක ක්‍රියාකාරී වෙන්න පටන් ගන්නවා. නිතර අවශ්‍ය කරන දත්ත කෑෂ් මෙමරි එකට ගෙනල්ලා තියා ගන්නවා. ඒකෙදි අපි කරන වැඩසටහන් ටික සේව් කරන්නේ නැවත හાર્ඩ් ඩිස්ක් එකේ ද්විතීයික මතකයේ. ඔය හතරේ සම්බන්ධතාවය ඕක. කම්පියුටරේ ඔන් කරාට පස්සේ මුලින්ම වැඩ කරන්න පටන් ගන්න ROM එක. ඊට පස්සේ හાર્ඩ් ඩිස්ක් එක. හරි ROM එක හાર્ඩ් ඩිස්ක් එක. හරි RAM එක ඒත් එක්කම වැඩ කරනවා. මම කියන්නේ OS එක ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් කරනවා into RAM. RAM එකට ලෝඩ් වෙනවා. මං කියන්නේ CPU එක එතකල් වැඩ කරන්නේ නැහැ කියලා. මං කියන්නේ RAM එක එතකල් වැඩ කරන්නේ නැහැ කියලා. ඒවා වැඩ කරන්න පටන් ගන්නවා. මේ සරල දේ මතක තියාගන්න ඕන විදිහට මම මේ කියන්නේ. ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වෙනවා RAM එකට. ඊට පස්සේ CPU එක ක්‍රියාත්මක වෙනවා ඒත් එක්කම. ඊට පස්සේ අපි වැඩ කරන ෆයිල්ස් සේව් කරනවා secondary memory එකේ. දැන් ඔය අතරේ ඔය CPU එකට අවශ්‍ය කරන data ගෙනල්ලා තියා ගන්නවා cache memory එකේ. ඉන්ටර්නෙට් එක පොඩ්ඩක් සර්ච් කරලා බලන්න ඔය අතර තියෙන සම්බන්ධතාවය. වීඩියෝ එහෙම ගොඩ තියෙනවා.
ඒවත් පරිහරණය කරන්න මේ ක්ලාස් එකේ තියෙන ටික තවදුරටත් දැන් අපිට ඔක්කොම මේ පැය දෙකේදී කතා කරන්න බෑ. ඒ නිසා ඉන්න ගමන් මේක ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න මේ තොරතුරු. එතකොට ඔයාලට මතක හිටිනවා. right. එතකොට CPU ඊළඟට hard disk එකේ ටයිප් කරන්න කියන්නේ කොහොමද අවසානට එන්න ඕන secondary memory එහෙම නැත්නම් hard disk කියලා. CPU කියන ඊතලෙන් පස්සේ එන්න ඕනේ hard disk කියලා. right indeed. මම හිතනවා එතන දැන් ගැටලුවක් නැහැ කියලා. නිරාකරණය වෙන්න ඇති ප්‍රශ්න තිබ්බනම්. ඔව් සර්. විනාඩි 5ක වගේ පොඩි බ්‍රේක් එකක් ගමු අපි. හා සර්. right. අපි එහෙනම් ඉතුරු ටික කතා කරමු malware ගැන. දැන් ඔය malware විවිධාකාර විදිහට කම්පියුටර් එකේ ඇවිල්ලා තැම්පත් වුනහම ඒ වයින් කොහොමද හානි වෙන්නේ? තැම්පත් වුණාට අපිට කිසි ප්‍රශ්නයක් නැහැ හානියක් නැත්තම්. හැබැයි හානි වෙනවනේ. හානි වෙන ආකාර ප්‍රධාන වශයෙන්ම ඇත්තටම දැන් හાર્ඩ්වෙයාර් හානියක් නෙමෙයි සොෆ්ට්වෙයාර් හානියක් කරන්නේ. ඒකට මෘදුකාංගමේ වශයෙන් තමයි මේ හානිය වෙන්නේ. හානිය වෙන්නේ දැන් අර ඉස්සෙල්ලා කිව්වනේ කම්පියුටර් එක ස්ලෝ වෙනවා කියලා. කම්පියුටර් එක ස්ලෝ වෙන්නේ ඇත්තටම දැන් පළවෙනි හානිය තමයි කම්පියුටරේ ස්ලෝ වෙනවා. ඒකේ ලක්ෂණ රෝග ලක්ෂණ. එතකොට හානිය සිද්ධ වෙන්න එහෙම නැත්නම් රෝග ලක්ෂණ ඇති වෙන්න හේතුව තමයි කම්පියුටර් එකේ මෙමරි එක අත්පත් කරගන්නවා. අපි RAM එකේ ඉඩ අහුර ගන්නවා මේ වෛරස් ප්‍රෝග්‍රෑම්ස් වලින්. sorry වෛරස් කියන එක වැරදි malware වලින්. අපේ ROM එකේ ඉඩ අහුර ගන්නවා. ඒත් එක්කම hard disk එකෙත් ඉඩ පුරවනවා. විවිධාකාර ෆයිල් ගොඩාක් හදා hard disk එක පුරවනවා. එතකොටත් කම්පියුටරේ ස්ලෝ වෙනවා. ඊළඟට අය දෙයක් කරනවා hard disk එක format කරනවා. ඒක වැදිලා තියෙන්නේ formatty කියලා. හරි වැරදි. format වෙන්න ඕන. hard disk එක format කරනවා. format කරනවා කියන්නේ මොකද්ද? මොකද්ද hard disk එක format කරනවා කියන්නේ? අයින් කරනවා. ඔව් තත්ත්ව. ඔව් format කරාම සිද්ධ වෙන්නේ අපේ තියෙන ෆයිල් සියල්ල ඉවත් වීම තමයි. නමුත් format කරනවා කියලා කියන්නේ ඒක විතරක් නෙමෙයි. අලුතෙන් කම්පියුටරේට hard disk එකක් අපි කඩෙන් අරන් දැම්මොත් ඒ hard disk එකේ අපේ data තැන්පත් කිරීම සඳහා අවශ්‍ය කරන විදිහට හැඩගස්වා නැහැ. ඒ හැඩගැස්වනවට තමයි අපි කියන්නේ hard disk එක format කරනවා කියලා. මුලින්ම format කරන්න ඕන. format කරේ නැත්නම් hard disk එකක් අපිට පාවිච්චි කරන්න බෑ. මුලින්ම operating system එක install කරන අවස්ථාවේ තමයි මේ format කිරීම සිද්ධ වෙන්නේ. ඊළඟට කම්පියුටරේට install operating system එක install කරාට පස්සේ අපිට C drive එක format කරන්න බෑ. D හෝ E හෝ F හෝ වෙන drives තියෙනවා නම් ඒවා format කරන්න පුළුවන්. ඉතින් malware එකකින් වෙන්නේ hard disk එකේ C drive එක format කිරීම. සමහර malware වලින්. එතකොට එහෙමනම් පරිගණකයට හානි කරන තවත් එක ක්‍රමයක් තමයි hard disk එක format කිරීම. right.
ඊළඟ ක්‍රමය තමයි අපේ කම්පියුටර් එකේ ගොනු වලට හානි කිරීම. කම්පියුටර් එකේ ගොනු වලට හානි කිරීම. ඊළඟ හානිය තමයි පරිගණකයේ වැඩසටහන් මකා දැමීම. ඒතර මොකද්ද මේ දෙක අතර වෙනස? පරිගණකයේ ගොනු වලට හානි කිරීම කියලා එකක් කියනවා. අනික කියනවා පරිගණකයේ වැඩසටහන් වලට හානි කිරීම කියලා. මේ දෙක අතර වෙනස මොකද්ද? වැඩසටහන් වලට හානි කරනවා කියන්නේ ගොනු මකනවා කියන එක නෙමෙයිද? එහෙම නැත්නම් ගොනු මකනවා කියන්නේ වැඩසටහන් වලට හානි කරනවා කියන එක නෙමෙයිද? මොකද්ද වෙනස්ද මේ දෙක? එහෙම නැත්නම් එකක්ද? ඉතින් පරිගණකයේ වැඩසටහන් කියලා කියන්නේ ගොනුමනේ, ෆයිල්මනේ. නේද? වර්ඩ් කියන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ WinWord කියන ෆයිල් එකකින්. ඒ ෆයිල් එකේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික රන් වෙනකොට තමයි Word කියලා වැඩසටහනක් අපි දකින්නේ. exe ෆයිල් එකක්. මොකද්ද මේ දෙකේ වෙනස? මේ දෙකේ වෙනස තමයි පරිගණකයේ ගොනු වලට හානි කිරීම කියන එකෙන් සිද්ධ වෙන්නේ එයා තෝරාගත් ගොනු තියෙනවා ඉවත් කරලා දාන. උදාහරණයක් හැටියට image files ටික එයා delete කරලා දානවා. එහෙම නැත්නම් Excel file delete කරලා දානවා. එහෙම නැත්නම් Word file delete කරලා දානවා. ඒ වෛරස් එක ඒ වෛරස් එක නිර්මාණය කරලා තියෙන්නේ ඒ අදාළ එක්ස්ටෙන්ෂන් එක සහිත ගොනුව මකන්න නම් කම්පියුටර් එකේ තියෙන ඒ අදාළ JPG ෆයිල් නම් ඒ සියල්ල මකලා දානවා. ඒක නිසා තමයි පරිගණකයේ ගොනු වලට හානි කිරීම කියලා එකක් දැම්මේ. පරිගණකයේ වැඩසටහන් මකා දැමීම කියන එක දාලා තියෙන්නේ පරිගණකයේ තියෙන වැඩසටහන් වලට අදාළ ගොනු ඇත්තටම තියෙන්නේ exe ෆයිල් ඒ වගේම ini ෆයිල් හරි ෆයිල් නේම් එක තියෙනවා ඕනෑම ෆයිල් නේම් එකක් තියෙන්න පුළුවන් ඊට පස්සේ එන එක්ස්ටෙන්ෂන් එක අපි ඉස්සරහට කතා කරනවා එක්ස්ටෙන්ෂන් එක ini අන්නේ ෆයිල් තියෙනවා මකන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන් තියෙනවා වෛරස් එකේ වෛරස් ප්‍රෝග්‍රෑම් එකේ හරි ඔන්න ඔය වගේ එකක් නිසා තමයි මේ කියන්නේ පරිගණකයේ වැඩසටහන් මකා දැමීම කියන්නේ එකක් ගොනු වලට හානි කිරීම කියන්නේ එකක් ඇත්තටම ඔය දෙකේදීම වෙන්නේ එක දේ තමයි වැඩසටහන් ටික මකලා දාන්න නම් ගොනු වලට හානි කරන්න ඕනේ මොන ගොනු වලටද මෙන්න මේවට ini exe ඊට පස්සේ තව තියෙනවා dll කියලා ෆයිල් ඒවත් ඉරේස් කරන්න ඕනේ අන්න ඒවා ටික ඉරේස් කරාට පස්සේ තමයි වැඩසටහන මකා දැමුණා වෙන්නේ dll dynamic link library කියලා කියන්නේ ඒවට ඒව ටික මැකිච්චාට පස්සේ word load වෙන්නෙත් නැහැ excel load වෙන්නෙත් නැහැ මොනවා හරි අදාළ පරිගණක වැඩසටහන් load වෙන්නේ නැහැ හරි එතෙන්ට එනකල් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ඊළඟට මැල්වෙයා මගින් පරිගණකයට හානි කරන තවත් ක්‍රමයක් තමයි boot sector ගොනු මකා දැමීම මොනවද මේ boot sector ගොනු කියන්නේ මේවා තියෙන්නේ hard disk එකේ ඔයගොල්ලෝ දන්නවා ROM එක දැන් මම ඉස්සෙල්ලත් කිව්වා පරිගණකයේ ස්විච් එක ඔන් කරාට පස්සේ ROM එකෙන් හොයලා බලනවා boot file කොහෙද තියෙන්නේ කියලා operating system එක ආරම්භ වෙන්න අවශ්‍ය කරන මූලික ගොනු කොහෙද තියෙන්නේ බලනවා ඒවා තියෙන්නේ hard disk එකේ සාමාන්‍යයෙන් ඔන්න ඔය ගොනු ටික නැත්තම් ගොනු 4ක් විතර සාමාන්‍යයෙන් තියෙනවා ඔය ෆයිල් ටික නැත්තම්
ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වෙන්නේ නැහැ. මැල්වෙයා එකෙන් කරන්නේ ඔන්න ඔය ෆයිල්ස් ටික මකලා දාන එක. අපි උදේට ගිහිල්ලා කම්පියුටරේ ඔන් කරන්න හදනවා. කම්පියුටරේ කියනවා අදාළ බූට් ෆයිල් නැහැ කියලා. මම කතා කරපු ටික මං හිතන්නේ ඇහුණද නැද්ද දන්නේ නැහැ මියුට් වෙලා තිබ්බේ. අන්තිමට ඇහුනේ කොයි ටිකද? සර් මගේ සිග්නල් නැතුව ගොඩක් සැරයක් කට් වුණා වෙන්නේ නැති. දැනින් තන ඇහුනේ සර්. අනිත් අයගෙන් මං අහන්නේ අවසානයේ මං කතා කරපු ටික කොතනද නතර වුනේ? බූට් සෙක්ටර් ගොනු මකාදැමීම කියන තැනින් වෙන්න ඕනනේ. පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ හඬ අවදි කරනවා නම් හොඳයි අනිත් අයගේ. බූට් සෙක්ටර් ගොනු මකාදැමීම කියන තැනින් තමයි මං හිතන්නේ නතර වුනේ. එතනින් එහාට මං හිතන්නේ නැහැ ඔයාලට ඇහුණා කියලා. මොකද මගේ මියුට් වෙලා තිබ්බේ. අවසානයේ තමයි දැක්කේ මියුට් වෙලා කියලා.
හරි මම එතනදලා ආපහු කියන්නම්. මැල්වෙයාර් එකකින් පරිගණකයට හානි කරන එක ක්‍රමයක් තමයි බූට් සෙක්ටර් ගුණ මකා දැමීම. එතනදී සිද්ධ වෙන්නේ අර හાર્ඩ් ඩිස්ක් එකේ ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වෙන්න අවශ්‍ය කරන මූලික ෆයිල් ටික ඉරේස් කරලා දාන එක. එතනින් එහාට ඔපරේටින් සිස්ටම් එක ලෝඩ් වෙන්නේ නැහැ. අවසාන එක තමයි පරිගණකයේ ගුණවල ආකෘතිය වෙනස් කිරීම. ඒ ආකෘතිය වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි ළඟ තියෙනවා නම් images කියලා ෆයිල් එකක්, image ෆයිල් එකක්. මේ ෆයිල් එකේ නම එහෙම්ම තියද්දි exe කියලා නම වෙනස් වෙනවා. එතකොට අපි images කියන මේ ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඒ පින්තූරේ බලන්න හදනකොට එතන පින්තූරේ ඒ පින්තූර ෆයිල් එකක් නෙමෙයි තියෙන්නේ exe ෆයිල් එකක්. ඒ නිසා අපිට ඒක ඕපන් කරන්න බෑ. තව උදාහරණයක් ගත්තොත් කුමන හෝ නමකින් තියෙනවා නම් Word ෆයිල් එකක්. ඒ ෆයිල් එකේ නමත් වෙනස් කරනවා exe කියලා. එතකොට අපිට මේක Word වලදී ඕපන් වෙන්නේ නැහැ. ඒ තමයි malware වලින් පරිගණකයේ ගොනුවල ආකෘතිය වෙනස් කිරීමෙන් සිද්ධ වෙන දේ. එතකොට අපිට දැන් එක්සෑම් එකට මතක තියාගන්න ඕන නම් මෙතනින් කීපයක්, ලේසි කීපයක් මතක තියාගන්න. අපි කතා කරේ malware වලින් පරිගණකයට හානි කරන ක්‍රම. එකක් තමයි පරිගණකයේ මතකය අත්පත් කර ගැනීම. ඒ නිසානේ ස්ලෝ වෙන්නේ. අනික තමයි hard disk එක format කිරීම. එතකොට මොකවත්ම ෆයිල් නැතුව යනවා. ඔක්කොම ඉරේස් වෙනවා. තව එකක් තමයි කම්පියුටර් එකේ programs මකලා දානවා. එහෙම නැත්නම් ෆයිල්ස් මකලා දානවා. එතකොටත් අපිට මෘදුකාංගමේ හානියක් සිද්ධ වෙනවා. ඊළඟට boot sector ගොනු මකා දැමීම. hard disk එකේ operating system එක load වෙන්න අවශ්‍ය කරන මූලික ගොනු ටික ෆයිල් ටික ඉරේස් කරලා දානවා. ඊළඟට කම්පියුටර් එකේ තියෙන ෆයිල් වල ආකෘතිය වෙනස් කරනවා. මේකේ ලොකුම හානිය වෙන්නේ hard disk එක format කිරීමෙන් සහ boot sector ගොනු මකා දැමීමෙන්. ඒ දෙකනොත් ලොකුම හානිය වෙන්නේ hard disk එක format කිරීමෙන්. මොකද ෆයිල් අපිට අදාළ සියලුම ෆයිල් ටික එතකොට ඉරේස් වෙලා යනවා. අපිට කිසිම දෙයක් නැවත ගන්න බෑ. boot sector ගොනු මකා දැම්මත් අපිට ඒ hard disk එක වෙන කම්පියුටර් එකකට ගැව්වහම අපිට පුළුවන් ඒ hard disk එකේ තියෙන ෆයිල්ස් ටික ගන්න. නමුත් hard disk එක format වුණොත් එහෙම අපිට ඒවා ගන්න සෑහෙන අමාරුයි. right. මොනවා හරි ප්‍රශ්න තියෙනවද ওই ටිකේ? හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දැන් අපි කතා කරා කම්පියුටර් එකට malware හානි කරන ක්‍රම. ඊට පස්සේ කතා කරා ඊට කලින් කතා කරා malware වල පොදු ලක්ෂණ. මුලටම අපි කතා කරා පරිගණකයට හානි විය හැකි ක්‍රම. ක්‍රම දෙකයි කිව්වා දෘඩාංගමයේ වශයෙන් සහ මෘදුකාංගමයේ වශයෙන් කියලා. දැන් මේ කතා කරන්නේ මෘදුකාංගමයේ වශයෙන් හානි විය හැකි ක්‍රම. එතකොට මෘදුකාංගමයේ වශයෙන් හානි විය හැකි ක්‍රම දෙකක් කතා කරා ප්‍රධාන වශයෙන්. පළවෙනි එක තමයි අපි අපේ අතින් සිද්ධ වෙන හානි. දෙවෙනි එක තමයි malware වලින් සිද්ධ වෙන හානි. එතකොට malware වලින් සිද්ධ වෙන හානි වල පොදු ලක්ෂණ කතා කරා. ඒ හානි වෙන ක්‍රම කතා කරා. ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ malware කොහොමද කම්පියුටර් එකට ඇතුල් වෙන්නේ කියලා. ඊට කලින් අපි හැමෝම සුලභව කතා කරන මේ කම්පියුටර් වෛරස් කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් බලමු. මේ ටික පොඩ්ඩක් කියව ගන්න බලන්න. මෙතන තියෙන්නේ පරිගණක වෛරස යනු ස්වයංක්‍රීයව පැතිරෙන පරිගණක සොෆ්ට්වෙයාර් එකකි. කවුරු හරි ලියපු සොෆ්ට්වෙයාර් එකක් ස්වයංක්‍රීයව පැතිරෙන්න ලියලා තියෙනවා ඒක. දැන් අපේ Word document එකක් ස්වයංක්‍රීයව බෝ වෙන්නේ නැහැනේ. නමුත් වෛරස් එක ස්වයංක්‍රීයව බෝ වෙනවා. පරිශීලකයාගේ අවසරයක් නොමැතිව මේ සිදුවන අතර මෙවිට පරිගණකයේ අක්‍රිය වීම හෝ අසාමාන්‍ය ලෙස ක්‍රියා කිරීම සිදුවේ. අපි දන්නෙත් නැහැ. අපි කම්පියුටර් ඔන් කරලා තියෙනවා. ඕටෝමැටිකලි මේ සොෆ්ට්වෙයාර් එක වැඩ කරන්න පටන් ගන්නවා.
මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි. සමහරු වැඩ පෙන්වන්නට නිර්මාණය කරනවා වෛරස්. හොඳ දෙයක් නෙමෙයි කරන්නේ. නරක දෙයකින් තමයි වැඩ පෙන්වන්න හදන්නේ. එතකොට software ලියන්න පුළුවන් අය computer viruses ලියනවා. එහෙම නැත්නම් අත්හදා බැලීමට නිර්මාණය කරනවා. කොහොමද මං මොනවා හරි software එකක් ලියලා තමන් මේක ක්‍රියාත්මක වෙනවද හරියට කියලා බලන්න. නේද? වෛරස් කෝඩ් එකක් ලියලා ඒක අත්හදා බලන්න තව කම්පියුටර් එකකට යවන්න. ඊමේල් කරලා යවන්න. හරි. එතකොට අත්හදා බලන්න මේවා සමහරු මේ වගේ වැඩ කරනවා. කොහොම වුණත් මේවා සමහර රටවල් වල ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථ දක්වලා තියෙනවලු. ඒ වුණත් ඒ රටවල් වල නීතිය අනුව ඒ අර්ථ දැක්වීම වෙනස් වෙනවා. සමහරක් වෛරස කම්පියුටර් එකේ data විනාශ කරනවලු. සමහරක් වෛරස පරිශීලකයාව විවිධාකාරයේ අපහසුතාවයන්ට හා කරදරයන්ට පමණක් පත් කරනවලු. උදාහරණයක් හැටියට සමහර විට මවුස් එක ගෙනියන තැනට නෙමෙයි මවුස් එක යන්නේ. කීබෝඩ් එකේ ඔබන කී එක නෙමෙයි ඩිස්ප්ලේ වෙන්නේ. එහෙම නැත්නම් ටයිප් වෙන්නේ. අන්න ඒ වගේ සරල වැඩසටහනුත් තියෙන්න පුළුවන්. හරිද? දැන් අපි හිතමු ටයිප් සෙටින් සෙන්ටර් දෙකක් තියෙනවා එක ළඟ. දැන් ඔන්න එක ටයිප් සෙටින් සෙන්ටර් එක කට්ටිය අනිත් ටයිප් සෙටින් සෙන්ටර් එකේ කට්ටියට එක තරහයි. මොකද කරන්නේ? ඊමේල් ඇඩ්‍රස් එක එහෙම දන්නවනම් එහා පැත්තේකට යවනවා ඊමේල් එකක්. වෛරස් එකක් ඇටච් කරලා. හැබැයි වෛරස් එකක් ලියන්න පුළුවන් කෙනෙක් ඉන්නත් ඕන. එහෙම නැත්නම් ඔය ඇටැච්මන්ට් එක කරන්න ගිහිල්ලා ඒ කම්පියුටර් එකට වෛරස් යන්න ඉඩ තියෙනවා. තමන්ගේ එකටම. වෛරස් කෝඩ් එක ලියන්න පුළුවන් කෙනා ඉන්නවනම් ලියනවා වෛරස් එකක්. දැන් සාමාන්‍යයෙන් ටයිප් සෙටින් කරන්නේ ගොඩක් තැන් වල MS Word වලනේ. Word file සියල්ලම erase වෙලා යන්න ලියනවා වෛරස් එකක්. ලියලා මේක පොඩි ගේම් එකක් හැටියට හදලා ඇටච් කරනවා ඊමේල් එකකට. එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව් එකකට දීලා යවනවා එහා පැත්තේ කෙනාට. පෙන් එක ගහපු ගමන් මේක යනවා කම්පියුටර් එකට. Word file ටික ඔක්කොම erase වෙනවා. අර ටයිප් සෙටින් කරපු ටික ඔක්කොම නැතු යනවා. කස්ටමර්ස් ලාවට පස්සේ බැන යනවා. නේද? මේ වගේ ක්‍රියාකාරී හානිකර දේවල් කරන්න පුළුවන්. ඒකට ඔන්න ඔය වගේ වට තමයි කියන්නේ වෛරස් කියලා. right. ප්‍රශ්න තියෙනවා නම් මොනවා හරි අහන්න. දැන් බලමු malware අපේ කම්පියුටර් එකට ඇතුළු වන ක්‍රම. දැන් මම ක්‍රම කීපයක් කිව්වා මේ වෙනකොටත්. එකක් තමයි pen drive හරහා. දැන් වර්තමානයේ ගොඩාක්ම වෛරස් පැතිරෙන්නේ pen drives හරහා. ඊළඟට infected files තියෙන CD හරහා. අපි software එහෙම අරන් යනවනේ CD වල. කඩවල වලින් software පොඩි software ගන්නවා CD වලින්. එතකොට ඒ software එක්ක virus අඩංගු වෙලා තියෙන්න පුළුවන්. ඒක ගැනලා අපේ කම්පියුටර් එකට දැම්මට පස්සේ අපේ කම්පියුටරේට virus එක ඇතුල් වෙනවා. malware එක virus කියන්න බෑ malware එක. ඊළඟට ආසාදිත ගොනු අන්තර්ජාලයෙන් භාග ගැනීම මගින් අපි විවිධ ෆයිල් ඩවුන්ලෝඩ් කරනවා. ඒ ඩවුන්ලෝඩ් කරනකොට ඒවත් එක්ක තියෙන ඇටැච්මන්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇටැච්මන්ට් නොවූ වෛරස් කෝඩ් තියෙන්න පුළුවන්. අන්න ඒවා අපේ කම්පියුටර් එකේ ඇවිල්ලා තැම්පත් වෙනවා. ඒ තැම්පත් වුණාම අර හානි සියල්ල සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙලා නැත්තම් අපේ ඔෆිස් එකේම තියෙන නෙට්වර්ක් එකේ සම්බන්ධ වෙලා ඉන්නවනම් ඒ නෙට්වර්ක් එකට සම්බන්ධ වෙනත් කම්පියුටර් එකක තිබ්බ වෛරස් එකක් අපේ කම්පියුටර් එකට ඇතුල් වෙන්න පුළුවන්.
network එක හරහා. හරි? network එක හරහා. ඊළඟ ක්‍රමය තමයි හිතාමතාම හැක් කිරීම මගින්. හිතාමතාම මම අර ඉස්සෙල්ලා කියපු කතාව වගේ. කාට හරි කම්පියුටර් එක මොනවා හරි වැඩක් කරන්න දුන්නොත් එහෙම එයා හිතාමතාම මැල්වෙයාර් එකක් දාන්න පුළුවන්. තමන්ගේ පෙන් එකේ තිබ්බ ඩබල් ක්ලික් කරා ඩබල් ක්ලික් කරපු ගමන් සමහර ඒවා හાર્ඩ් ඩිස්ක් එකේ ගිහිල්ලා කොපියක් දාගන්නවා. හිතාමතාම හැක් කිරීම මගින්. ඊට පස්සේ ඊමේල් එකක් යවන්න පුළුවන්. එක්ක ඊමේල් එකක් එන්න පුළුවන්. ඇටැච්මන්ට් එකකුත් එක්ක. ඔය ඉස්සර ඊමේල් එකක් ආවා I love you කියලා. I love you කියන්නේ වෛරස් එකක්. එතකොට මේ වෛරස් එක ඔය ඊමේල් එක ඕපන් කරපු අයගේ කම්පියුටර්ස් වලට ඇවිල්ලා තැම්පත් වුණා. ඒකෙන් යම් යම් හානි සිද්ධ වුණා. ඉතින් ඔන්න ඔය ක්‍රම ටික තමයි කම්පියුටර් එකට මැල්වෙයාර් එකක් ඇතුල් වෙන්න තියෙන ක්‍රම. මොනවා හරි අහන්න ප්‍රශ්න තියෙනවද එතන? right. එහෙනම් ඔන්න අපි දැන් කතා කරා දුක ඇතිවීමට හේතුව දැන් දුකෙන් ආරක්ෂා වීම. මැල්වෙයාර් වලින් ආරක්ෂා වීම. හරි අපි දැන් සියල්ල දන්නවා මැල්වෙයාර් වලින් සිද්ධ වෙන දේවල් ඔක්කොම දන්නවා. කොහොමද එහෙමනම් මේ මැල්වෙයාර් වලින් ආරක්ෂා වෙන්නේ? right. මැල්වෙයාර් වලින් ආරක්ෂා වෙන්න Windows operating system එකෙන්ම එවලා තියෙනවා firewall කියලා පොඩි software utility එකක්. එහෙම නැත්නම් අපිට පුළුවන් ඒක තියද්දිම virus guard එකක් අරගෙන දාන්න. වර්තමානයේ නම් virus guard තියෙනවා computer software විකුණන්න තියෙන shops වල. සුප්‍රසිද්ධ virus guard තුනක් තමයි මම ඔය සඳහන් කරලා තියෙන්නේ. AVG, Norton, Kaspersky කියලා. මේවා විකුණන්න තියෙනවා. ඒ වගේම තියෙනවා free download කරගන්න පුළුවන් Avast කියන එක. Avast මම නම් මුදලට ගත්තා නෙමෙයි මේ free download කරගත්තු Avast කියන antivirus එක තමයි මගේ කම්පියුටර් එකේ තියෙන්නේ. ඉතින් ඒක එක එක්කෙනාගේ preference එක කිසි ගැටලුවක් නැහැ. AVG කියන antivirus එක ගොඩාක් හොඳයි. Norton එකත් හොඳයි. Kasperskyත් ඇත්තටම හොඳයි. මේ තුනම ඉතාමත්ම හොඳ ඒවා. නමුත් මේ තුන free ගන්න පුළුවන් වෙන්නේ AVG කියන එකත් free දෙනවා. හැබැයි ඒකේ යම්කිසි ප්‍රමාණයක් විතරයි. එතනින් එහාට ඒකේ functions ඇති කරගන්න අවශ්‍ය නම් අපි ඒක ගන්න ඕනේ සල්ලි වලට. ඊටු ටික. Avast එකෙත් එහෙමයි. Norton එකෙත් එහෙමයි. මේ Kaspersky නම් සම්පූර්ණයෙන් මුදලටම තමයි ගන්න ඕනේ. ඉතින් කෙසේ හෝ වේවා මේ මැල්වෙයාර් වලින් ආරක්ෂා වීම ඉතා වැදගත්. මොකද කම්පියුටර් එක පාවිච්චි කරද්දී අපි ඉතා වැදගත් ගොනු අපි ඉතා මහන්සි වෙලා සකස් කරපු ෆයිල්ස් තියෙන්න පුළුවන්. එක ක්ෂණයෙන් මේවා නැති වෙලා ගියොත් එහෙම අපි ඉතාම ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා මේවා පාවිච්චි කරලා අපි වෛරස් වලින් ආරක්ෂා වෙන්න ඕනේ. ඒ නිසා තමයි අද දවසේ මේ දැනුම අපිට අවශ්‍ය වුණේ. ඒත් එක්කම අවසාන වශයෙන් firewall අපි ගැන කතා කරන්න වෙනවා. virus guard එකක් නැතත් අපි ඒ කියන්නේ third party virus guard එකක් අපි අරගෙන දාලා තිබෙන්නේ නැතත් Windows operating system එකේ මේක utility එකක් වශයෙන් තියෙනවා. හරි අපි නොදැනුවත්වම අපිව ආරක්ෂා කරන්න Windows වලට මේක අන්තර්ගත කරලා තියෙනවා. ඒක ඇත්තටම virus guard එකක් වගේ තමයි. නමුත් අපි ඒකට කියන්නේ firewall කියලා.
firewall. එයාට දැනෙන හානිකර software එකක් කම්පියුටර් එකේ ක්‍රියාත්මක වෙන්න හදනවා නම් මේ firewall එකෙන් block කරනවා. block කරලා අපිට message එකක් දෙනවා. මෙන්න අලුත් software එකක් run වෙන්න හදනවා. මේක ගැන මම දන්නේ නැහැ හරියටම. එහෙම නැත්නම් මම මේක ගැන හොඳටම දන්නවා මේක virus එකක් කියලා. මේක ක්‍රියාත්මක වීම මම block කළා. ඒත් එක්කම අපිට අවස්ථාවක් දෙනවා. ඒත් කමක් නැහැ මේක run කරන්නද කියලා. එතකොට අපි දැනගන්න ඕනේ මේක virus එකක් කියලා. මෙයා කියනවා නම් අපේ හිතුමනාපෙට මේක ක්‍රියාත්මක කරලා හරියන්නේ නැහැ. අපි ඒක block කරන්න ඉඩ දෙන්න. එතකොට ඒක block කරන්න ඉඩ දීලා අපි අපිට වෙන හානිය වළක්වා ගන්න ඕනේ. ඉතින් ওই ටික තමයි අපි අද දවසේ කතා කරේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන අනිත් දවසේ මේ පරිගණක දත්ත sannivedana ගැන. අද දවසේ මේ කතා කරපු ටික පොඩි සාරාංශයක් අපි දැන් බලමු. පරිගණකයට හානි විය හැකි ක්‍රම තමයි අපි කතා කරේ. පළවෙනි එක හાર્ඩ්වෙයාර් වශයෙන්, දෙවෙනි එක සොෆ්ට්වෙයාර් වශයෙන්. හાર્ඩ්වෙයාර් වශයෙන් සිද්ධ වෙන්නේ ඇත්තටම විදුලිය නිසා සිදුවෙන හානි. hard disk එකේ තියෙන surface එක damage වීම නිසා ඇති වෙන bad sectors නිසා පරිගණකය අක්‍රිය වීම. ඊට පස්සේ software වලින් සිද්ධ වෙන එහෙම නැත්නම් software වශයෙන් මෘදුකාංගමයේ වශයෙන් හානි සිද්ධ වීම ගැන කතා කරා. එතනදී අපි අතින් සිද්ධ වෙන්න පුළුවන් software වලින් හානි මැකිලා යන්න පුළුවන් වගේ දේවල්. ඒත් එක්කම ෆයිල් එකක් මැකෙන්නේ නැතුව අපි ටයිප් කරපු දේ මැකිලා යන්න පුළුවන්. ඒක එහෙම සේව් වුණොත් එහෙම පහුදාට හිස් ලිපියක් තමයි අපට හම්බ වෙන්නේ. ඒ වගේ එකක්. ඊට පස්සේ malware ගැන කතා කරා. malware යටතේ අපි worms, trojan horse, virus, ransomware, spyware ගැන කතා කරා. එතනදී virus ගැන තමයි වැඩිපුර කතා කරේ. spyware කියලා තව જાතියක් තියෙනවා. ඉන්ටර්නෙට් පාවිච්චි කරනකොට අපේ browser එක හරහා මේ spyware කියන ඒවා ඇවිල්ලා ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ අපේ කම්පියුටර් එකේ අපි එයා රෙකෝඩ් කරනවා අපි ඇක්සස් කරන වෙබ්සයිට් රෙකෝඩ් කරනවා. ඊට පස්සේ අපි ඉන්ටර්නෙට් එකේ අපේ ප්‍රිෆරන්ස් එක මෙයා හඳුනා ගන්නවා. ඒ ප්‍රිෆරන්ස් එක හඳුනාගෙන ඒ අදාළ ස්පයිවෙයා එක හදපු පුද්ගලයාට අපේ තොරතුරු ටික ඉන්ටර්නෙට් එක හරහාම යවනවා. දැන් හිතන්න අපි බැංකු ගනුදෙනුවක් කරා ඉන්ටර්නෙට් එක හරහා. අපේ කම්පියුටර් එකෙන් අපි ටයිප් කරන දේවල් ටික මෙයා රෙකෝඩ් කරනවා. රෙකෝඩ් කරලා අර අදාළ පුද්ගලයාට යවනවා. අපි මොනවද ටයිප් කරේ? අපේ ක්‍රෙඩිට් කාඩ් නම්බර් එක, ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන නම, ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන එක්ස්පයර් ඩේට් එක, ඊළඟට ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන අර පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනේ අංකේ පවා අපි ටයිප් කරනවා නේද? ඔතනකින් හරි අපි බඩුවක් ගන්න යනවා නම් ඔන්ලයින් මොන හරි දෙයක් පර්චේස් කරනවා නම් අපි ඔය තොරතුරු ටික දෙනවා. මේ තොරතුරු ටික අපි දන්නේම නැතුව නොදන්නා පුද්ගලෙක් අතට යනවා. ඊට පස්සේ ඔය තොරතුරු ටික පාවිච්චි කරලා එයාට පුළුවන් අපේ ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන සල්ලි ටික පාවිච්චි කරන්න. අන්න ඒ වගේ හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. ඔන්ලයින් පර්චේස් කරනවා නම් අනිවාර්යයෙන්ම secure වෙබ්සයිට් එකක් වෙන්න ඕනේ. ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකේ වෙබ් ඇඩ්‍රස් එකේ තියෙන්න ඕනේ වම් පැත්තේ කෙළවරේ කොළ පාට ඉබ්බෙකුගේ මාක් එකක්. ඉබ්බෙක් කියන්නේ මේ දොරට දාන ඉබ්බෙකුගේ මාක් එකක් තියෙන්න ඕනේ. එතන කොළ පාටින් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම නැති වෙබ්සයිට් වලින් පර්චේස් කිරීම සිදු කරන්න එපා. ඊළඟට තව තියෙනවා තමන්ගේ ලැප්ටොප් එකේ තියෙන කැමරාව අපි නොදැනුවත්ව ඔන් කරන ස්පයිවෙයා තියෙනවා. අපි නොදැනුවත්ව අපේ ලැප්ටොප් එකේ කැමරාව ඔන් කරනවා. කැමරාව ඔන් කරලා ලැප්ටොප් එකේ ඉස්සරහා ඉන්නේ කවුද? යාවට පරිසරය පිළිබඳ තොරතුරු. එතකොට මේ පුද්ගලයා සොරා ගන්නවා අපේ. දත්ත සොරා ගැනීමක් කරනවා. ඉතින් මේ වාගේ මැල්වෙයා තියෙනවා. පරිස්සම් වෙන්න අපි හිතන්නේ නැති ඒවා.
ඒත් එක්කම අපි කම්පියුටර් එකේ අපේ ස්ක්‍රීන් එකේ අපි කරන සියලුම දේවල් රෙකෝඩ් කරන ඒවා තියෙනවා. අපි නොදැනුවත්ව. ඉතින් එහෙම දෙයකට අපිව ලක් වෙන්න පුළුවන් මෙන්න මේ මැල්වෙයාර් වල ක්‍රියාකාරීත්වය නිසා. හරි ඊට පස්සේ අපි කතා කරේ මැල්වෙයාර් වල පොදු ලක්ෂණ. කම්පියුටර් එක ස්ලෝ කරනවා, ස්ට්‍රක් කරනවා, සමහර ප්‍රෝග්‍රෑම් ඔටෝ රන් කරනවා, සමහර වෙබ්සයිට් වලට නිකම්ම අපිව ගෙනියනවා, ඊළඟට මැසේජස් එනවා, එරර් මැසේජස් විවිධ ඒවා, ෆයර්වෝල් එකෙන් වෝනින් එනවා, සමහර ෆයිල් මොඩිෆයි කරනවා, සමහර ෆයිල් ඉරේස් කරනවා. ඊට පස්සේ කතා කරේ මැල්වෙයාර් වලින් කම්පියුටර් එකට හානි වෙන ක්‍රම. ඒ හානි වෙන යාන්ත්‍රණය මොකක්ද? කම්පියුටර් එකේ මෙමරිය අත්පත් කර ගැනීම, ඊළඟට හાર્ඩ් ඩිස්ක් එක ෆෝමැට් කිරීම, ෆයිල් වලට හානි කිරීම, එතකොට සොෆ්ට්වෙයාර් මකලා දාන එක, බූට් සෙක්ට් ෆයිල් මකලා දාන එක, පරිගණකයේ ගොනු වල ආකෘතිය වෙනස් කිරීම. ඔන්න ඒ කාරණා ටික එතකොට සිද්ධ වෙනවා. ඊට පස්සේ වෛරස් කියන එක ගැන චුට්ටක් කතා කරා. මැල්වෙයාර් පරිගණකයට ඇතුළු වෙන ක්‍රම බොහෝ විට පෙන් ඩ්‍රයිව් හරහා, එහෙම නැත්නම් ඊමේල් හරහා, එහෙම නැත්නම් අපි ඩවුන්ලෝඩ් කරන ලිපි ගොනු හරහා, එහෙම නැත්නම් හිතාමතාම කවුරු හරි හැක් කිරීම මගින්, එහෙම නැත්නම් CD තැටි මගින් යම් කිසි මාධ්‍යයකට පරිගණකයේ විවෘත වුණා නම් මැල්වෙයාර් එකක් ඇතුළු වීමේ අවදානමක් තියෙනවා. මොකද්ද මාධ්‍ය? පෙන් ඩ්‍රයිව් වෙන්න පුළුවන්, CD තැටි වෙන්න පුළුවන්, ඉන්ටර්නෙට් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ නෙට්වර්ක් එක වෙන්න පුළුවන්. දැන් ඔය අමාත්‍යාංශික ගත්තොත් එහෙම පහළ තට්ටුවේ කම්පියුටර්ස් ටික ඉහළ තට්ටුවේ කම්පියුටර්ස් එක්ක නෙට්වර්ක් වෙලා තියෙන්න පුළුවන්. ඒතකොට මේ නෙට්වර්ක් එකට යම්කිසි වෛරස් එකක්, නෙට්වර්ක් එකේ තියෙන USB පෝට් එකකට ආසාදිත පෙන් ඩ්‍රයිව් එකක් ඇතුළත් කිරීම මගින් මුළු නෙට්වර්ක් එක තුලටම වෛරස් එකක් පැතිරෙන්න පුළුවන්. ඒතකොට ඔය ක්‍රම වලින් කම්පියුටර් එකට වෛරස් ඇතුල් වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මැල්වෙයාර් වලින් ආරක්ෂා වෙන්න ෆයර්වෝල් තියෙනවා, ඊළඟට වෛරස් ගාඩ් තියෙනවා. ෆයර්වෝල්, වෛරස් ගාඩ්. ඉතින් ඔන්න ඔය ටික තමයි අපි අද කතා කරේ. ලබන අඟහරුවාදා මම බලාපොරොත්තු වෙනවා මේකට අදාළ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න. ඒත් එක්කම ලබන අඟහරුවාදා සිට ප්‍රශ්න සහ පිළිතුරු යනාදී වශයෙන් තමයි මේ පන්ති අරගෙන යන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවද අද දවසේ කරපු ටිකේ අහන්න? නොතේරුණු තැනක් එහෙම නැත්නම් මේ කරන දේවල් ගැන යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් අවස්ථාව දැන්. හරි එහෙමනම් මොකුත් ප්‍රශ්නයක් නැත්නම් අද දවසට මම නවත්වනවා ක්ලාස් එක. එහෙමනම් ලබන අඟහරුවාදා නැවතත් හම්බ වෙමු.